හරි එහෙනම් අපි සංඛ්‍යානේ කේන්ද්‍රීය මිනුමුණ දෙකක් කරලා එකක් මාතය අනිත් එක මධ්‍යස්ථය. අද තුන්වෙනි එක අපි කරමු මධ්‍යස්ථය. right මධ්‍යස්ථය. right එහෙනම් අපි මධ්‍යස්ථය ගැන කතා කරමු. මේකේ දත්ත වර්ග තුනටම අපි කතා කරමු. දත්ත වර්ග තුනටම. හරි. ලියාගන්න මධ්‍යස්ථය. මධ්‍යස්ථය. පළවෙනි එක ලියාගන්න. දත්ත වැල් සඳහා මධ්‍යස්ථය. දත්ත වැල් සඳහා මධ්‍යස්ථය. හරි. දත්ත වැල් සඳහා මධ්‍යස්ථය. ලියාගන්න. ලියාගන්න. x1 x2 තිප්පේලියක් xn x1 x2 තිප්පේලියක් xn යන ව්‍යාප්තියේ මධ්‍යන්නය x බාර යන ව්‍යාප්තියේ මධ්‍යන්නය x බාර x බාල කියලා කියන්නේ x1 ධන x2 ධන තිප්පේලියක් xn බෙදීම n. ඕගොල්ලෝ මේ සාමාන්‍යයෙන් ගන්න දේ. ඕගොල්ලන්ගේ විෂයවල 11 වසරේ විෂය 9ක් තියෙනවනේ. විෂයන් 9ම ලකුණු එකතු කරලා 9න් බෙදනවා. හරි. right. එතකොට අපි මේක සූත්‍රයක් විදිහට මෙහෙම ලියනවා. සිග්මා අංකණය දාලා. මේක ලියනවා සිග්මා ශ්‍රේණි වල කියන්නේ y I සමානයි එකේ සිට n දක්වා. ඉතින් මෙන්න මේක සූත්‍රයක් විදිහට මෙන්න මේ. හරි. x බාර කියලා කියන්නේ සිග්මා xi I සමානයි එකේ සිට n දක්වා. මේක ප්‍රසාරණය කරලා ලියුවොත් පටන් ගන්න එකෙන් ඉවර වෙන්නේ නෙමෙයි. I ට එක දානවා x1 සිග්මා වලින් කියන්නේ එකතුව. I ට දෙක දානවා x2. කොහොම ගිහලා අන්තිම එකෙන් දානවා. හරි? සිග්මා එක. එන x බාර කියලා කියන්නේ මේක සූත්‍රයක් විදිහට අමතරව ළමයි දැනෙන්න ඕනේ මධ්‍යන්නේ කියන්නේ. හරි? මේකම තමයි ඔය අනිත් ඒවාටත් පාවිච්චි කරන්නේ මම පැහැදිලි කරනවා. හරි. එන ලියන්න. x බාර සමානයි i සමාන 1 සිට n දක්වා xi විදිහේ. හරි. ලියන්න සරල උදාහරණයක්. 10 50 70 20 30 යන ව්‍යාප්තියේ මධ්‍යන්නේ සොයන්න. යන ව්‍යාප්තියේ මධ්‍යන්නේ සොයන්න. 10 50 70 20 30 එහෙනම් සූත්‍රය කියලා ගන්නත් පුළුවන්. x බාර සමානයි සිග්මා xi i සමාන 1 සිට n දක්වා බෙදීම එන්නේ. මේක ආරෝහණ පිළිවෙලට තිබ්බත් එකයි නැතත් එකයි. හැබැයි මේ අර මධ්‍යන්නේ චතුර්ථක හොයනවා නම් ආරෝහණ පිළිවෙලට තියෙන්න ඕනේ. මේ ටික ඔක්කොම එකතු කරන්න. 10 50 70 20 30 බෙදීම 5. දැන් මේ දවස්වල ක්‍රිකට් මැච් එහෙම යනවා නේද? ක්‍රීඩකයෙක්ගේ එවරේජ් එක කියලා දාන්නේ සාමාන්‍යගේ. මැච් වල ගහපු ලකුණු වල එවරේජ් එක සාමාන්‍ය ගන්න. මේක කී දෙන්නේ? 10
10යි 60යි 130යි 150යි 180ට 5යි 36 කියලා දෙන්නේ 36 දෙන්නේ මධ්‍යන්නේ 36 මේක මැද පිළිටන එකක් මේ ව්‍යාප්තියේ මැද පිළිටන එකක් නෙවෙයි හරි මැදම වෙන්න ඕනේ නැහැ ලියා ගන්න මේ ආය උදාහරණ නෑ මේක ලියන්න දෙවෙනි දත්ත වර්ගය අසමූහික සංඛ්‍යාත ව්‍යාප්ති සඳහා මධ්‍යන්නේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති සඳහා මධ්‍යන්නේ මේවනම් පොඩි කාලෙත් කරලා තියෙනවා. ලියන්න. x1 x2 තිප්පේලියක් xn. ලියගන්න. x1 x2 තිප්පේලියක් xn. යන අය ගණන් යන අය ගණන් f1 f2 fn x1 x2 තිප්පේලියක් xn යන අය ගණන් f1 f2 තිප්පේලියක් fn සංඛ්‍යාත වලින් යුක්ත නම් x bar සමාන f1 x1 f2 x2 තිප්පේලියක් fn xn බෙදීම f1 ධන f2 ධන තිප්පේලියක් fn හරි ඒ කියන්නේ ළමයි අපි මේක x එකේව කීයක් තියෙනවද f1 ප්‍රමාණයක් හරි උදාහරණයක් කරන්න එතකොට පැහැදිලි හරි මෙන්න මේක සිග්මා අංකයෙන් ලියනවා බලා ගන්න සිග්මා i සමානයි 1 සිට n දක්වා f1 x1 f2 x2 එහෙනම් fi xi බෙදීම සිග්මා f1 f2 f1 fi i සමානයි 1 සිට n දක්වා මේක කටපාඩමක් නැතුව සරලව තේරුම් ගමු ළමයි අපි. එන x bar කියන්නේ සිග්මා fi xi බෙදීම සිග්මා fi. හරි? මේක කටපාඩම් නොකර කරන විදිහ බලමු. හරි? ළමයි මේවා පොඩි කාලේ හදලා තියෙනවා. මේක x හරි බර කිලෝග්‍රෑම් මෙතන සංඛ්‍යාතය කියන්නේ සිසුන් සංඛ්‍යාව බලාගන්න විනාඩියක් බලාගන්න කිලෝග්‍රෑම් 35 අය 5 දෙනෙක් ඉන්නවා 40 අය 7 දෙනෙක් ඉන්නවා 45 අය 17ක් ඉන්නවා 50 අය 10යි ඕකනේ ළමයි මේ මුලින් කරන සූත්‍රයම තමයි 35 අය එකයි නෙමෙයි 35 අය 5ක් ඉන්නවා මේක 5ක් එකතු කරනවා ඊට පස්සේ 40 අය 7ක් එකතු කරනවා මෙහෙම ලියන්න ගියාම ලේසිද අමාරුද අමාරුයි ඒක නිසා මේ 35 අය 5ක් කියන එක ගන්නවා 35 වරක් කීයද
5 කියලා. ඊට පස්සේ 40 වරක් 7 කියලා ගන්නවා. ඒක ලේසි නේද ඊට වඩා? එහෙම කළා තමයි ගන්න. එතකොට ළමයි මධ්‍යන්නේ කියන්නේ පන්තියේ ඉන්න සිසුන්ගේ මුළු බර බෙදනවා සිසුන් සංඛ්‍යාව. හරි? එතකොට මුළු බර ගන්නකොට 35 ඒවා එකද තියෙන්නේ? නෑ. කී දෙනෙක් ඉන්නවද? 5 දෙනෙක් ඉන්නවා. මේක මේ සංඛ්‍යානේ කියන එක ගොඩක් අය සූත්‍ර ගහලා නන්නත්තර කරලා තියෙනවා. දැනෙන දේ සරලව ඉගෙන ගනින්න එච්චරයි. right? මේවා ඔලේ වල කටපාඩමින් ලියන්නේ. මේ මධ්‍යන්නේ කියන්නේ මුළු බර බෙදනවා සිසුන් සංඛ්‍යාවෙන් එච්චරයි. හරි? මේක කරන්න ලේසි ක්‍රමයක් තියෙනවා. මොකද්ද? මේ දෙක ගුණ කරලා ගත්තා නම් ලේසි මෙතන හොයන්න. නේ? හරි. ලියගන්න පුතා. ලියන්න ව්‍යාප්තියේ මධ්‍යන්නේ සොයන්න. ව්‍යාප්තියේ මධ්‍යන්නේ සොයන්න. ඔය F ටෝන් නම් සිසුන් සංඛ්‍යාව කියලා ලියා ගන්න. තේරුම් අරගෙන ලියන්න නැත්නම් අවුල් වෙනවා. පළවෙනි සූත්‍රයේම තමයි තියෙන්නේ. ඒක අර ලේසි විදිහට ලියනවා. හරි. මේක ගුණ කරලා මෙතෙන්ට දාන්න. 35 අයගේ මුළු බර දාන්න කීයද කියලා. 5 වරක් 5 25යි. 5 වරක් 3 15යි 2යි 17යි. 7 වරක් බිංදුව බිංදුවයි 280යි. නමසීයෙන් අඩු කරනවා. 100. එද 80ට බාද 80ට බාද මෙතන 500යි 6 වරක් 5යි 6 වරක් 5 30යි 3යි 33යි 300. හරි ළමයි මේ මධ්‍යන්නේ කියන්නේ පන්තියේ ඉන්න සිසුන්ගේ මුළු බර බෙදනවා සිසුන් සංඛ්‍යාව. මෙන්න මේ එකතුවෙන් එන්නේ ළමයි. මෙන්න මේ එකතුවෙන් එන්නේ සිසුන්ගේ මුළු බර. ඒක fx තීරුවේ එකතුව නිසා සංකේත ලියනවා සිග්මා fx කියලා. හරි. මේ f තීරුවේ එකතුව ඒ කියන්නේ සිසුන් සංඛ්‍යාව මුළු සිසුන් සංඛ්‍යාව සිග්මා f. මේක 50යි. මේක එකතු කරලා බලන්න කීයක් එනවද කියලා. right කීයක් එනවද? දැන් ලියන්න. මධ්‍යන්නයේ සූත්‍රයේ මධ්‍යන්නය සමානයි සිග්මා fx බෙදීම සිග්මා f. මේවා ළමයි මේ සූත්‍ර හැටියට ගත්තට මේක මේ දින ළමයි මුළු බර. ඒක ගන්න කෙටි ක්‍රමයක් මේක. සිසුන් සංඛ්‍යාව. මේක එනම් 2350 බෙදන්න 50. මේක බිංදුවට බිංදුව යනවා. පහෙන් බෙදන්න. නැත්තම් දෙකෙන් වැඩි කළත් ඒක හරියි. දෙකෙන් වැඩි කළා 10න් බෙදුවා. 23ට 5 වරක් 4යි. 3ක් ඉතුරුයි. 45ක් 9. හරිද? අපරයි. 35ට 7යි. ලියන්න. සිසුවෙකුගේ මධ්‍යම බර කිලෝග්‍රෑම් 47යි. මේ ඇත්තටම මේ සූත්‍ර වලට වඩා දැනෙන දෙයින් ගන්න ළමයි. මේක තේරුම් ගන්න.
සිසුන්ගේ මුළු බර බෙදනවා සිසුන් සංඛ්‍යාවෙන් එච්චරයි. මුළු බර ගන්නකොට 35 ඒවා 5ක් එකතු කරනවට වඩා ලේසි. 35 5න් වැඩි කරනවා. හරි? right. හරි. දැන් ළමයි ඊළඟ දත්ත වර්ගය ගන්නවා. බලාගන්න. ඊළඟ දත්ත වර්ගය ලියන්න. සමූහිත දත්ත සඳහා මධ්‍යයන්. සමූහිත දත්ත සඳහා මධ්‍යයන්. සමූහිත දත්ත සඳහා මධ්‍යයන්. හරිනේ? ලියාගන්න. මෙහිදී මධ්‍යයන් x බාර නම් x බාර සමානයි සිග්මා fi xi. බෙදීම සිග්මා fi. මෙහිදී මධ්‍යයන් x බාර නම් x bar සමානයි sigma fi xi බෙදීම sigma fi. සූත්‍රයම භාවිතා වන අතර මෙහි xi යනු පන්තියක ලකුණයි. වරහන් ඇතුළේ ලියන්න. පන්තියක ලකුණ කියන්නේ පන්තියේ මැද අගය. මෙහි xi යන පන්ති ලකුණයි. නැත්නම් වරහන් ඇතුළේ ලියන්න පන්තියේක මැද අගය. හරි. පන්තියක මැද අගය. හරිනේ? මේක O level වල කරලා තියෙනවා. බලාගන්න. ළමයි මධ්‍යයන්යට මූලිකම සූත්‍රය මේක. සිග්මා xi බෙදීමෙන් මේකම තමයි වෙන්නේ. අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් આવොත් මේකයි සූත්‍රය. සමූහිත වලටත් ඕකයි සූත්‍රය. හැබැයි xi කියන්නේ පන්ති ලකුණ. හරි? අපි ඒක බලමු මොකද අපි කොහොමද කරන්නේ කියලා. පහත දී ඇති ව්‍යාප්තියේ මධ්‍යයන්ය සොයන්න. පහත දී ඇති ව්‍යාප්තියේ මධ්‍යයන්ය සොයන්න. right. මේක ලියගන්න. right. දැන් බලාගන්න ළමයි. මෙන්න මේක තේරුම් ගන්න ළමයි. මෙතන මේ පරාසය දුන්නාම බිඳුවේ ඉඳලා 10 දක්වා තියෙනවා කිලෝමීටර. ඒ කියන්නේ කිලෝමීටර 1 දූපේව 5.7 9.9 ඔක්කොම තියෙනවා. එතකොට අපි මේ බිඳුවද වැඩි කරන්නේ 10ද වැඩි කරන්නේ කියන එක ප්‍රශ්නයක් නේ. කිලෝමීටර එක වර්ගයව තියෙනවා බිඳුවයි 10යි අතර. ඒ වගේම 6යි තියෙන්නේ. ඉතින් ළමයි මේකෙන් වැඩි කළත් අසාධාරණයි. මේකෙන් වැඩි කළත් අසාධාරණයි. එහෙම වුණාම මොකද කරන්නේ? ඕකට මැදාගෙන් අපි වැඩි කරන්නේ.
ඒක නිසා මේ දෙපැත්තටම මැදාගේ තෝරගන්නවා x කියලා. ඒ x කියන්නේ පන්ති ලකුණු. මේකට කියන්නේ මොකද්ද? පන්ති ලකුණු මැදාගේ. එහෙනම් මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවාම කීයද? 5යි. මැදාගේ ගන්න එහෙමනේ. එකතු කරලා දෙකෙන් බෙදනවා. මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවොත් කීයද? 15යි. නැත්තම් කෙටි ක්‍රමයක් තියෙනවා. මේ හැම පන්තියකම තරම 10යි නේද? 10 දෙකට බෙදුවාම කීයද? 5යි. මේ මුල් එකට 5ක් එකතු කරගෙන ගියා නම් එනවා. මේ හැම එකකම තරම 10යි නේ. ඒක දෙකට බෙදුවාම 5යි. මුල් එකට 5ක් එකතු කරගන්න. එතකොට 25යි. 35යි. 45යි. ලියගන්න. දැන් අපි බිඳුවක් නෙමෙයි ගත්තේ 10ක් නෙමෙයි 5යි. එතකොට මේක හරියට මේ වගේ ළමයි. මේක සාධාරණයි නේද? මැදගයක් ගන්න එක. එතකොට මේකේ තේරුම කිලෝමීටර් 5ක් දුවපු වාහන කීයද? 6යි. 5ට වඩා අඩු ඒවාක් තියෙනවා. 5ට වඩා වැඩි ඒවාක් තියෙනවා. මේ දෙකේ මධ්‍යස්ථය ගත්තොත් සාධාරණයි ළමයි. එතකොට ওই විදිහට එන්නේ. හරි? රයිට්. එහෙනම් ලියන්න. දුරේ මධ්‍යන්නේ නේද? එහෙනම් මුළු දුර බෙදන්න ඕනේ. මුළු දුර බෙදන්න ඕනේ වාහන සංඛ්‍යාවකින්. මුළු දුර වාහන සංඛ්‍යාවකින් බෙදුවාම එනවා එක් වාහනයක් ගමන් කළ මධ්‍යන්න දුර. එහෙනම් පහද තියෙන්නේ 5ව 6ක් තියෙනවා. 5ව 6ක් තියෙනවා. එහෙනම් මුළු දුර ගන්න. මේ පැත්තට දාන්න fx. ගුණ කරලා ගන්න. 6 වරක් 5 30යි. 7 වරක් 5 30යි. 100 ඉඳගෙන 35යි නේ. 105යි නේ. 18 25 ඒවා 20ක් 500යි. මේක 450ද? 450යි නේ. 35 ඒවා 10ක් වෙනවා 350යි. 350ට 70ක් එකතු කරොත් 420යි. 45 වරක් 7. 40 ඒවා 7ක් 280යි. 280ට 35ක් එකතු කරන්නද? 315යි. 315. හරි. ආයි මෙතන එන්නේ මේ ටික එකතු කළාම එන්නේ මුළු දුර. දාන්න. සිග්මා fx. මේක සිග්මා f. sorry මෙන්න මෙතන සිග්මා f. බලන්න වාහන සංඛ්‍යාව 50යි. වාහන ගමන් කරලා තියෙන මුළු දුර කියන්නේ මේක එකතුව. බලන්න කීයද කියලා. right කීය දෙන්නේ එකතුව. මේ කියන්නේ මොකද්ද? right කීයද? 7300. හරි. මේකෙන් එන්නේ ළමයි වාහන ගමන් කළ මුළු දුර. වාහන සංඛ්‍යාව 50යි නම් එක වාහනයක් ගමන් කළ මධ්‍යන්න දුර. එන මධ්‍යන්නේ සමානයි සූත්‍රයේ සිග්මා fx බෙදීම සිග්මා f. 1320 බෙදීම 50යි. බිඳුවට බිඳුව යනවා. කීයද උත්තරේ? 13ට 5 ඒවා 2යි. 32ට 6යි. දෙකක් ඉතුරු 4යි. මේක වෙන්නේ. තරලම මැද තීරණ එකක් එන්න ඕනේ. කිලෝමීටර් 26.4. බලන්න දැන් මේවා වැරදි නම් හදාගන්න. දැන් එක් වාහනයක් ගමන් කළ මධ්‍යන දුර කිලෝමීටර් 26.4. බලගන්න. මේ පැත්ත මේ මධ්‍යන්නේ හොයනකොට ළමයි මේ සුළු කරන්න අමාරු නම් මේ ගාන ලේසි.
සුළු කරන්න අමාරු වුණොත් ළමයි අපි කේතනය කියලා එකක් පාවිච්චි කරනවා. කේතනය. හරි? ඒ කේතනයක් පාවිච්චි කරලා ළමයි මේ සුළු කිරීම සරල කරගන්න පුළුවන්. right? ඒක ඕනම දත්ත වර්ගයකට පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම දත්ත වැලකට ලියුවා නම් ඇති ළමයි. වෙන ඒවට ලියන්න ඕනේ නැහැ. ඒකෙන්ම ගන්න පුළුවන්. ලියා ගන්න. කේතනය භාවිතය. කේතනය භාවිතය. කේතනය භාවිතය. මධ්‍යංගයේ ගණනය කිරීම. මධ්‍යංගයේ ගණනය කිරීම. ලියන්න. මොන දත්ත වලද? අසමූහි දත්ත වැල් සඳහන්. දත්ත වැල් සඳහන්. හරි. ලියගන්න දත්ත වැල් සඳහන්. ලියන්න x1 x2 xn යන ව්‍යාප්තිය සලසමු. මධ්‍යංගයට සූත්‍රය ළමයි x බාර් සමානයි සිග්මා xi බෙදීම n. i සමාන එකේ සිට n දක්වා n. අපි ළමයි මෙන්න මේ xi කියන එක වෙනස් කරනවා මෙහෙම. අපි ගන්නවා yi සමානයි ui සමානයි xi ඍණ a බෙදීම c කියලා. ඒ කියන්නේ හැම අගයකින්ම a කියන එකක් අඩු කරලා c වලින් බෙදනවා. එතකොට එන්නේ අලුත් ව්‍යාප්තියක්. හරි? එතකොට එන්නේ අලුත් ව්‍යාප්තියක්. හරි? right. ලියගන්න. ui සමානයි xi ඍණ a බෙදීම c. යන කේතනය භාවිතා කරමු. ui සමානයි xi ඍණ a බෙදීම c. කේතනය භාවිතා කරමු. හරි. ලියගන්න. මේකෙන් xi තනි කළොත් එනවා. මෙන්න මේ දෙන්න නියත. හරි. මේකේ xi තනි කළොත් c වතාවක් ui ධන a ධන c වතාවක් ui කියලා එනවා. මේකේ a සහ c නියත විචල්්‍ය අඳුරගන්නේ ළමයි සිග්මා වල මේ සිම්පල් මේ අකුර තියෙනවා i අකුර තියෙනවා. හරි. මේකෙන් තනි කරන්නකො මෙයන්. තනි කරලා මේකේ ආදේශ කරනවා. ලියන්න. ඉහත ආදේශයෙන් x බාර් සමානයි. x බාර් සමානයි. මෙතනින් xi තනි කරලා මේට ආදේශ කරනවා. ලියාගන්න. සිග්මා i සමාන එකේ සිට n දක්වා xi ට දානවා a ධන ci cu බෙදීම n. මෙන්න මේ කේතනය පාවිච්චි කරනවා. xi වලින් a අඩු කරලා c වලින් බෙදලා. හරි. හරි. බලන්න. මේ සිග්මා වල ප්‍රමේයයක් තියෙනවා මොකද්ද? එකතුවක සිග්මා කියන්නේ සිග්මා වල එකතුව. නියතයක් තිබ්බොත් ගන්න පුළුවන්. එහෙනම් ලියා ගන්න. සිග්මා කඩලා ලියනවා. සිග්මා a දාන. මේක නියතයක් සිග්මා a. මේ c නියතයක් නේද? නියතයක් වුණොත් සිග්මා වලින් එළියට එනවා. සිග්මා ui බෙදීම n. right. බලන්න තමයි සිග්මා වල ලක්ෂණයක් ඉගෙනුවා ඔයගොල්ලන්ට ශ්‍රේණි වල i සමාන 1 සිට n දක්වා
i සමාන 1 සිටින් දක්වා. එකතුවක සිග්මා කියන්නේ සිග්මා වල එකතුව. මෙතන නියතයක් තිබ්බොත් නියතය එළියට ගන්න පුළුවන්. හරි? ළමයි නියතයක සිග්මා කියන්නේ මොකක්ද? මේක Aද නැත්නම් n වතාවක් කියලා. මේකේ තේරුම A කියන පදේ n පාරක් එකතු කරන්න ඕනේ. ඕක මම එදා පැහැදිලි කළා ශ්‍රේණි වල. එහෙනම් ලියන්න මේකට එන්නේ A නෙමෙයි n වරක් A. දාන්න. C වතාවක් සිග්මා ui මේක දෙපැත්ත n වලින් බෙදන්න මෙන්න. මෙතන n තියෙනවනේ n වලින් බෙදලා දාන්න. එහෙනම් මේන් කැන්සල් වෙනවා. A ධන C වතාවක් සිග්මා ui බෙදීම n වතාවක් c then x bar. හරි. දැන් ඉස්සෙල්ලට මධ්‍යයන් සූත්‍රයේ මේක. ඒක දැන් අපිට මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. A සහ C කියන්නේ නියත. මේක ආයි වීඩියෝ එක ඕල් ඔන් කරලා බලා ගන්න. හරි? දැන් ළමයි මේ පැත්ත මෙන්න මේක ලියා ගන්න. x bar සමානයි A ධන සිග්මා හරි මේක ලියගන්න x bar සමානයි මේක ui සමානයි xi වෙන a බෙදීම c මේක තමයි හේතන. ඒ කියන්නේ හැම එකකින්ම අඩු කළා c වලින් බෙදනවා. a අඩු කළා c වලින් බෙදනවා. right මේ බලන්න මේක ළමයි අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති වලට වෙනම ලියන්න ඕනේ නැහැ. මේ x bar කියන්නේ සිග්මා xi බෙදීමෙන්නේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති වලට ආවේ. මේ xi ට කලින් එනවා මොකද්ද? සිග්මා fi බෙදීම fi කියලා නේද දෙන්නේ? මේක නේද දෙන්නේ? එතකොට ළමයි අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති වලට මේක පාවිච්චි කරන්න පුළුවන්. මෙතෙන්ට එන්නේ මොකද්ද? සිග්මා වලින් පස්සේ මොකක්ද එන්නේ? fi. මෙතන එන්නේ මේ එන්නේ මොකද්ද? සිග්මා fi. ලියන්න. දැන් අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති සඳහා මධ්‍යන්නේ x bar නම් ලියගන්න අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති සඳහා අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යයන් x bar නම් x bar සමානයි a ධන ඕක කියලා. සංඛ්‍යාත ව්‍යාප්තියක් ආවොත් මෙතන fi වලින් වැඩි වෙනවා. එච්චරයි වෙන්නේ.
මේක තමයි බේසික් එක. මේක විතරයි මතක තියාගන්නේ. මුල් එකයි මේකයි විතරයි. සංඛ්‍යාත ව්‍යාප්තියක් આવොත් fy වලින් වැඩි කරනවා. මෙතන සිග්මා fy. right. මට කියන්න සමූහිතවල, ඒ කියන්නේ පන්ති ප්‍රාන්තරවලට ඒත් එන්නේ මේ සූත්‍රයමයි. ඒත් එන්නේ මේ සූත්‍රයමයි. අර පන්ති ලකුණු තමා ගන්නෙ මැදට. ලියන්න තරුවක් දාලා. සමූහිත දත්ත සඳහාද මෙම සූත්‍රයම භාවිතා වන අතර සමූහිත දත්ත සඳහාද මෙම සූත්‍රයම භාවිතා වන අතර සමූහිත දත්ත සඳහාද මෙම සූත්‍රයෙන් භාවිතා වන අතර A සහ C සඳහා කැමැති අගයන් භාවිතා කළ හැකියි. A සහ C සඳහා කැමැති අගයන් භාවිතා කළ හැකියි. A හා C සඳහා කැමැති අගයන් භාවිතා කළ හැකියි. නම් බොහෝ අවස්ථාවල C සඳහා පන්තියක ලකුණ භාවිතා කරයි. ළමයි අර මුල් ඒවට ඔක වැඩක් නැහැ. ඕනේ එකකට පුළුවන් පාවිච්චි කරන්න. බලාගන්න. අපි ඉස්සෙල්ලා ගන්න මේ සූත්‍රය ඇතුලෙන් හදමු. ඒත් එන්න ඕනේ ඉස්සෙල්ලා ව්‍යාප්තියේ මධ්‍යන්නේ. වෙනස් වෙන්න බෑ. හරි. එහෙනම් ලියාගන්නකො. මේක ලියාගන්න. ලියලා. මේක චේතනයේ භාවිතයෙන් හදමු. හරි ටක් ගාලා ලියාගන්න උදාහරණයක් දෙන්න. හරි බලාගන්න ළමයි. මේක x කියන්නේ ළමයි පන්ති ලකුණ මැදාගය. අපි මේ සූත්‍රය පාවිච්චි කරලා හදනවා. එතකොට ළමයි මේකේ ඇත්තටම මූලික தත්ත්වය කියන්නේ x. ඒක චේතනයක් දාලා ළමයි මාරු කළා. චේතනය තමයි මේක. x අයිනේ ඒ බෙදීම c කෝඩ් එක කියලා කියන්නේ මොකද? සිංහලෙන් නේද? සිංහලෙන් කෝඩ් එක කියලා නේද ඔකට කියන්නේ? චේතනය. හරි. uy සමානයි x අයිනේ ඒ බෙදීම c. මේවට කැමති අගයන් ගන්න පුළුවන්. සමහර අය කියනවා මේවට ගන්න ඕනේ මොකද්ද පන්තියක තරම කියලා. එහෙම නෑ ළමයි. පන්තියක තරම ගත්තාම ලේසි. සමහර අය කියනවා මේකට ගන්න ඕනේ මාත පන්තියේ මධ්‍යගය කියලා. ඒක ගත්තාම ලේසි නිසා මේ ඕන එකක් ගන්න පුළුවන්. හරි? පොඩි කාලේ O level වලත් ඔබ කරලා ඇති. එහෙනම් මධ්‍යගයට සූත්‍රය දැන් මේකනේ දාන්නේ. ඒක දාන්න ගියාම x තියෙන්නේ. u කියන එක නෑනේ. එහෙනම් අපි uy ට ගන්නවා xi ඍණ ලියා ගන්න. ඒට දානවා ළමයි. ඒට කැමති අගයන් දානවා. ඕන අගයක් දාන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ගන්නේ ළමයි සුළු කිරීමේ පහසුවට මාත පන්තියේ මධ්‍ය අගය. ඒ කියන්නේ කීයද? 25. ඒට මේක දැම්මත් උත්තර එනවා. හදලා බලන්න. මේක දැම්මත් එනවා, මේක දැම්මත් එනවා, මේක දැම්මත් එනවා. ඇඟේ අමාරුවක් තියෙනවනම් මේකෙන් එළිය අගයක් දාපුවා ඒත් උත්තර එනවා. හරි? right. අපේ අරුණ ළමයි සුළු කිරීම සරල කරගන්නේ. එහෙනම් xi ඍණ a ඒට දාන්න 25 බෙදීම c ට 5 10 20 ඇඟේ අමාරුවක් තියෙනවා නම් මූල 5 ඕන එකක් දාන්න පුළුවන්. පන්තියක තරම දැම්මහම ළමයි ලේසියෙන් සුළු වෙනවා. මේ පන්තියක තරම කීයද? 10යි. බෙදීම 10යි. a කියන්නේ එතකොට 25යි. c කියන්නේ 10යි. ලියන්න. මේවා O level කාලේ කළා මේ C වලගේ එක කියන එක දාලා. උපකල්පිත මධ්‍යයන්ගේ භාවිතය අපගමනීය කියලා කරන්නේ.
ඒවා දැන් තමයි ඔප්පු කරන්නේ. හරි. එහෙනම් ළමයි මේ පැත්ත මෙන්න ඡේදනය දාලා වෙනස් කරනවා ළමයි 5. x කියන්නේ 5නේ. 5න් 25ක් අඩු කරලා 10න් බෙදන්න. 5න් 25 කියම ඍණ 20යි. ඍණ 20 10න් බෙදුවාම ඍණ 2යි. 15න් 25ක් අඩු කරන්න. ඍණ 10යි. ඍණ 10 කීයද? මේක ඍණ 1යි. 25න් 25ක් කියම බිඳුවයි. බිඳුව 10න් බෙදුවාම බිඳුවයි. 35න් මේක ධන 1යි. ධන 1. දැන් අපිට ඕනේ මොකද්ද මේ? මේ uy. uy ඕනේ fy uy. fy uy ඕනේ නේද? එහෙනම් මෙතෙන්ට දාන්න xi uy. ඔය දෙක ගුණ කරලා ගන්න. 6 වරක් ඍණ 2 ඍණ 12යි. 7 වරක් ඍණ 1 ඍණ 7යි. 18 වරක් බිඳුව බිඳුවයි. 12 වරක් 1 12යි. 7 වරක් 2 14යි. ලේසි නේද ළමයි ගුණ කරන්න? දැන් එකතු කරන්නත් ලේසි. සිග්මා fy uy. හිතාගන්න ළමයි සූත්‍රය දාන්න. මේ ටික එකතු කරන්න. 7යි දෙන්නේ. ඍණ 2යි ධන 2යි. අර පොඩි කාලේ නේද? උඹලා අර පොඩි කාලේ කරන උදේ ඒවා ඍණ යට ඒවා ධන ඒ සෙල්ලම් දැන් බෑ. එළින්ම මේවා. ඒ සුරංගනා කතා. එහෙම වෙනවා. මාරු කරලා දුන්නොත් එහෙම ඉවරයි කියන්නේ. හරි. දැන් බලාගන්න ළමයි. මේ පැත්ත මෙතෙන්ට එනකන් එනවා. මේක ඕනේ ඡේදනය දානවා. ඡේදනය දාලා uy හොයන්න. අපිට ඕනේ fy uy තියෙනවා. ඒ කියන්නේ මේ ටිකේ එකතු. හරි. දැන් ලියන්න සූත්‍රය. x bar සමානයි a ධන සිග්මා fy uy බෙදීම සිග්මා fy. සූත්‍රයට ආදේශ කරලා බලන්න අරක වෙනවද කියලා. 26 කීයද ආවේ? 28.6ද මට මතක නැහැ. 26.8. බලන්න එනවද කියලා. x bar අපි ඒට ගත්තේ කීයද? මේක a මේක c දාගන්න. a ට එන්නේ 25. සිග්මා fy uy 7යි. සිග්මා fy 50යි. c කියන්නේ 10යි. සුළු වුණාම මේක සුළු වුණාම එනවා 7 5න් බෙදුවාම කීයද? 7ට 5 ඒවා 1යි. දෙකක් ඉතුරුයි 4යි. නේ? 4යි නේ? 26.4යි. බලන්න ඉස්සෙල්ලත් ආවේ කොහොමද කියලා. හරි. දැන් ඕගොල්ලන්ට හිතෙනවා ඇති මොන කෙහෙල් මලකටද මේක කරන්නේ? මේක අපේ මෙතනින් නිකන් හදුවා නම් ඉවරයි කියලා. කමක් නැහැ. හරි. සංඛ්‍යානේ අරමුණ ළමයි අර්ථ දැක්වීම දුන්න නෝට් එකේ සංඛ්‍යානේ කියන්නේ මොකක්ද කියන එක. හරි. මොකද්ද ළමයි සංඛ්‍යානේ කියන්නේ? දත්ත එකතු කිරීම, සකස් කිරීම, ඉදිරිපත් කිරීම, විශ්ලේෂණය කිරීම, විවරණය කිරීම පහසු කරන ක්‍රමවේද. මේ පහසු කරන්න තමයි මේක කරන්නේ. හරි? හරි. ලියන්න ළමයි දෙවෙනි උදාහරණය. කියලා මේක. මෙතන කෑල්ලක දිග කෑල්ල කියන්නේ කැබැල්ලක් කියලා තියෙන්නේ යකඩ කෑලි කපලා අයින් කරනවා. එතකොට මෙන්න මේ කෑලි වල දිග. මේ තියෙන්නේ කෑලි සංඛ්‍යාව. හරි? රයිට්. කැබැල්ලක දිග සෙන්ටිමීටර් කැබලි සංඛ්‍යාව සංඛ්‍යාව. හරි? ලියන්න. දී ඇති ව්‍යාප්තියේ මධ්‍යන්නේ ස්වයං හරි. බලන්න ළමයි මේ ව්‍යාප්තියේ අනිවාර්යයෙන්ම මධ්‍යයකේ ඕනේ. හැම පන්තියකම තරම 3යි නේද? 3යි. එහෙනම් මේකයි එකතු කරලා දෙකෙන් බෙදනවා.
නැත්නම් කෙටි ක්‍රමයක් තියෙනවා ළමයි. මේ දෙකේ වෙනස 3යි. හැම පන්තියකම වෙනස 3යිනේ. තරම 3 දෙකට බෙදුවාම 1.5යි. මේ මුල් එකට 1.5ක් එකතු කරන්න. එතකොට එනවා 71.5යි. 74.5යි. 77.5යි. 80.5යි. 83.5යි. 86.5යි. 88.5යි. දැන් ඔයගොල්ලෝ හිතන්නකො ළමයි මේක මෙතනින් ඉවර කළා මේක ගුණ කරලා ගත්තා නම් කොහොමද ආදල් එක මේක 71කින් වැඩි කරලා මෙහෙම ගන්නකොට වැඩේ හරි ළමයි ඔන්න ඔයගොල්ලෝ චෙක් කරලා බලපල්ලා ක්‍රම දෙකෙන්ම හදලා මේකෙන් මාර්ක් කීට හදන්න තියෙනවා මේක 89යි දැන් ළමයි මෙතනින් හදන්න පුළුවන් වෙලා යනවා. අපි කේතනයට ගමු ළමයි. මාතපන්තිය මේකේ මාතපන්තිය ඒකේ මැදයක. ඒක මේ කවුරු ගත්තත් කමක් නැහැ. එහෙනම් x සයිඩ් එක ඒක දාන්න. 80.5. බෙදීම. ඊට කැමතියක් ගන්න පුළුවන්. මේවා දාන්නේ පන්තියේ තරම. තරම දැන් මම ලේසි තුනයි. සුළු කිරීම සරල වෙන්න තමයි දාන්නේ. මාත පන්තිය මේක වැඩිම සංඛ්‍යාතයක දාලා පන්තිය. ඒකේ මැදයක. ඒක ගත්තාම දෙයි. පන්තියක තරම තුනක්. දැන් බලන්න. මෙයා කේතනිය දාලා වෙනස් කරමු. 71.5 80.5 අඩු වෙනවා. එතකොට එනවා ඍණ 9 කියන්නේ 71.5 80.5 කියහම ඍණ 9යි නේ. හරි. අපි ළමයි මේක කරමු. මේක ඔයගොල්ලන්ට තේරෙයි මේ හේතනය දැම්මම ලේසියි කියලා. x කියන්නේ 71.5 විතරනේ. ඍණ 9යි. ඍණ 9 තුනෙන් බෙදුවාම ඍණ 3යි. 74.5 80.5 කියහම ඍණ 6යි. ඍණ 6 බෙදුවොත් එහෙම තුනෙන් ඍණ 2යි. 77.5 ඍණ 3යි. ඍණ 1යි. බිංදුවයි. ධන 1යි. ධන 2යි. ධන 3යි කියන්නේ. එහෙනම් සූත්‍රයට අනුව අපිට ඕනේ FI UI කියන එක. මෙන්න මෙතනින් දාගන්න. FI UI කියන එක. F මේකෙන් වැඩි කරලා ගන්න. ඍණ 21යි. ඍණ 28යි. ඍණ 15යි. බිංදුවයි. 17යි. 24යි. 8 වරක් 3යි 24යි. හරි. මෙන්න මේක එකතුව ගන්න. මේ FI UI తీරු එකතුවනේ. FI මේක එකතු කරලා දාගන්න මෙතන. ඍණ ටික එකතු කරන්න ධන ටික එකතු කරන්න දාගන්න. හරිද? එකයි. මේක එකයි දෙන්නේ මම දන්නේ ඔයගොල්ලෝ ළඟේ දාගන්න. මෙතන ඍණ ටික මෙතන ධන ටික. ළමයි බලන්න මේක එක දෙන්නේ කියලා එකතුව ඈ මම දන්නේ නැහැ කීයද කියලා ඔයගොල්ලෝ බලා ගන්න. මෙතන එනවා ඍණ 49යි 64යි ඍණ 64යි. මෙතන එනවා 48යි 48ට 17ක් එකතු කළාම 65යි. ධන 1යි. එහෙනම් මේ සූත්‍රය ලියන්න.
මේකට ආදේශ කරන්න x බාර් සමානයි. a කියලා ගත්තේ 80.5. sigma fi ui එකයි. දෙවීම sigma fi මේ සංඛ්‍යාත එකතුව මෙන්න මේක 100යි කියලා යනවා. sigma fi කියන්නේ 100යි. හරි? 100යි. දෙවීම පන්තියේ තරම වෙනවා. c කියලා ගත්තේ තුනයි. සුළු කරගන්න ඕනේ. මේ පැත්ත එක තුනෙන් වැඩි කළාම 3යි 100 තුනෙන් බෙදුවාම 0.03යි. එන x බාර් එනවා 80.5යි 3යි කියලා. නේ? right. මේ පැත්ත දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති ළමයි මේවා ගුණ කෙරුවාම හදන්න පුළුවන් මේ උත්තරේ වෙනවා ළමයි. මේවා ගුණ කරන්න ගියාම වෙලා වැඩිපුර යනවා. වැරදීම් සිද්ධ වෙන්න පුළුවන්. අපි සංඛ්‍යානය අරමුණත් ඒකනේ නේද? අර්ථ දැක්කේ කොහොමද සංඛ්‍යානය? නෝට් එකේ දුන්නා මොකද්ද? සාර්ථක තීරණ ගැනීමේ අදහසින් දත්ත එකතු කිරීම, ඉදිරිපත් කිරීම, සකස් කිරීම, විශ්ලේෂණය කිරීම, විවරණය කිරීම පහසු කරන ක්‍රමවේදයක් කියලා. හරි? right. එහෙනම් මුල් ටික මතක් වෙන්නත් එක්ක මේ ගානේ කියා ගන්න. මෙම දත්ත ව්‍යාප්තියේ මාතය මෙම දත්ත ව්‍යාප්තියේ මාතය මධ්‍යස්ථය පළමු චතුර්ථකය තෙවන චතුර්ථකය හත්වන දශමකය හැත්ත හත්වන ප්‍රතිශතකය ස්වයන් ඒ ටික දුන්නේ අර මුල් ටික මතක් වෙන්න. හරි? දැන් ලග්ගාල කරන්න ඔය ටික. හරි? ළමයි මේ අපි මේ ව්‍යාප්තියටම මාතය හොයමු. මාතය හොයනකොට සූත්‍රය මේකයි. ඉස්සෙල්ලා මාත පන්තිය අඳුර ගන්න වෙනවා. මාත පන්තිය කියන්නේ මෙන්න මෙයක්. වැඩිම සංඛ්‍යාතයක දාලා පන්තිය. ඒකේ ළමයි මාත පන්තියේ පහළ මායිම. ඉල් කියන්නේ පහළ මායිම. ඔයගොල්ලෝ දන්නවා ඉන්නදී බලාගන්න මේ ඉවර වෙන එකෙන් මේක පටන් ගත්තේ නැති වුණොත් 0.5ක් අඩු කරලා 0.5ක් එකතු කරනවා කියලා. දැන් මේක එහෙම අඩු කරන්න එපා. අවුල් වෙනවා. මේක එතකොට 79.5යි මේක 78.5යි. එහෙම වෙන්න බෑනේ. ඉවර වෙන එකේ පටන් ගන්නවා නම් 0.5ක් එකතු කරන්න අඩු කරන්නේ නෑ. එහෙනම් කෙලින්ම ගන්නවා. මාත පන්තියේ 15යිම 79යි. 79යි. මොකද්ද ඩෙල්ටා 1 කියන්නේ? ඩෙල්ටා 1 කියන්නේ මොකද්ද? ඩෙල්ටා 1 කියන්නේ මොකද්ද? මාත පන්තියයි ඊට පෙර පන්තියයි අතර සංඛ්‍යාතයන්ගේ වෙනස 27න් 15ක් යනවා. කීයද? 12යි නේ. 12යි. එතකොට මේ ඩෙල්ටා 1 වලටත් එන්නේ 12යි යට. ඩෙල්ටා 2 කියන්නේ මාත පන්තියයි පසු පන්තියයි අතර සංඛ්‍යාතයන්ගේ වෙනස 27න් 17ක් ගියාම 10යි. C කියන්නේ මාත පන්තියේ තරම. C කියන්නේ මාත පන්තියේ තරම. මාත පන්තියේ තරම කියන්නේ 3යි. හරි? ළමයි මේක සාමාන්‍යයෙන් අර 0.5ක් අඩු කරලා එහෙම ගන්න ඈ. තරම ගන්නෙත් එහෙමයි. මේක අඩු කරන්න ඕනේ නැහැ. හරි? එහෙනම් මේක සුළු කරගන්න. ගෙදර සුළු කරගන්න ඕනේ. ළමයි මේකෙන් එනාගේ කීයයි ගන්නද ආයේ? 79 ගණක් නේද එන්නේ? මේක 80යි ගන්න. හරි. right. එතකොට ළමයි අපිට කියන්න මේ මධ්‍යස්ථය කීයදාද කියලා? මධ්‍යස්ථය කීයදාද? 80යි දශම ගණන් නේද?
මම ඕවට කිව්වේ මොන මිනුම් කියලාද? කේන්ද්‍රීය මිනුම්. කේන්ද්‍රීය කියන්නේ මැද පිහිටන ඒවා. ඕවා අතර පොඩි පොඩි වෙනස්කම් තියෙන ළමයි. හරි. right. එහෙනම් අපි මධ්‍යස්ථය හොයමු. ඒකත් ඔය ගානට ආසන්නකයක් ඉන්නේ ගොඩක් වෙලා. ලියන්න. මධ්‍යස්ථය. මධ්‍යස්ථය ගන්නකොට ළමයි සමුච්චිත සංඛ්‍යාතයේ තීරුව ඕනේ. ඒක ගන්න මෙහෙමයි. මේක 7නේ. 7ට 14ක් එකතු කරනවා 21යි. 36යි. ඔය විදිහට එකතු කරලා ගන්න. මධ්‍යස්ථය ගන්න ළමයි අය ගණන් වලට එකක් එකතු කරනවද? එකතු කරනවද නැද්ද? නෑ. ප්‍රාන්ති ප්‍රාන්තරවල සමූහිත ඒවා එකතු කරන්නේ නෑ. සමහර අය කියනවා 50ට වැඩි 50ට අඩු කියලා ඒක අපි සුරංගනා කතා. සමූහිත දත්තවලට නම් අනිවාර්යයෙන්ම එකතු කරන්නේ නෑ. හරි? එහෙනම් 100 බෙදීම 2 වෙනි අය ගණන. කීවෙනිද? 50 වෙනි එක. ළමයි 50 වෙනි එක කොහෙද තියෙන්නේ? එකේ ඉඳලා 7 වෙනකන් තියෙන්නේ මෙයාගේ. මෙයාගේ තියෙන්නේ 8 ඉඳලා 21 වෙනකම්. මේකේ 22 ඉඳලා 36 වෙනකම්. මේකේ 37 ඉඳලා 63 වෙනකම්. එහෙනම් 50 වෙනියේ ඉන්නේ මෙයාගේ. හරි? 79යි 82යි. මේක අරගෙන කරගන්න. දිග අපි x කියලා ගමු. මේකේ සමුච්චිත සංඛ්‍යාතය බලාගන්න. මේකට අපිට ආවේ 50 වෙනි එක. ඒ කියන්නේ මේක 79 82. මෙතන 79. මෙතන 82. බලාගන්න. 79ට අදාළ සමුච්චිත සංඛ්‍යාතය. ඒක ගන්න මේ උඩේ. කීයද? 79ට අදාළ සමුච්චිත සංඛ්‍යාතය 36යි. 82ට අදාළ සමුච්චිත සංඛ්‍යාතය 82ට අදාළ සමුච්චිත සංඛ්‍යාතය 63යි. හරි. මේකේ තේරුම ළමයි සමුච්චිත සංඛ්‍යාතයේ තේරුම 36 වෙනි කෑල්ලේ දිග 79යි. 63 වෙනි කෑල්ලේ දිග 82යි. අපිට ඕනේ 50 වෙනි කෑල්ල. මේකට අදාළ එක ගන්න x කියලා. දැන් සමකෝණික ත්‍රිකෝණ භාවිතයෙන් දාන්න. මේ ලොකු මේ පොඩි ත්‍රිකෝණයයි ලොකු එකයි සමකෝණිකයි. එහෙනම් මේ දුර එන්නේ x ඍණ 79. බෙදීම. මේ උස කියන්නේ 50 ඍණ 36. සමානයි. මේ දුර බෙදීම මේ දුර සමානයි. මේ මුළු දුර බෙදීම මේ දුර. මේ දුර එන්නේ 82කින් 79ක් යනවා. ඒ කියන්නේ 3යි. මේ උස කියලා කියන්නේ 63න් 36ක් යනවා. 66න් 36ක් ගියාම 30යි 27යි කියන්නේ නේ. 27යි නේ. එහෙනම් x වලගේ බලන්න. මේක සුළු කළාම 9යි 50න් 36ක් ගියාම 50යි 36 කියම 14යි. 14 වැඩි කිරීම 3. sorry 9. මෙච්චර ලොකුවක් කියනවද ළමයි? කොහෙද ගන්න? මේක මාරු වෙන්න උඩ.
ඒ කියන්නේ මේ දුර එන්නේ 3යි. මේ දුර එන්නේ 3යි. මේ උස එන්නේ 9 එකයි. කීයද මෙතන? 79 14 9 බෙදුවම කීයක ගන්නක්ද? 1.0 ගානක් එන්නේ නේ. එහෙනම් සුළු කරලා ලියා ගන්න. කීයද? 80.5. බලන්න ළමයි. මාතයයි මධ්‍යස්ථයයි මධ්‍යන්නයයි මේ ළඟා කියන්නේ යන්නේ. අපි ඒවට මොන මිනුම් කියලාද කිව්වේ? කේන්ද්‍රීය මිනුම්. කේන්ද්‍රීය කියන්නේ ව්‍යාප්තිය මැද තියෙනවා. මේ ව්‍යාප්තිය මැද කියන්නේ මේකනේ ළමයි. මෙන්න මේවට ආසන්න කියන තමයි යන්නේ. ඒ වචනේ තේරුම එහෙමම තියෙනවා. හරි. එහෙනම් චතුර්ථකත් හොයන්න පුළුවන් නේද? Q1 වල පිළිදීම කොහොමද ගන්නෙ? 4න් 1 වැඩි කිරීම. අය ගණන් වලට එකක් එකතු කරනවද? නෑ. වෙනි අය ගණන. ඒ කියන්නේ කීයද? 25 වෙනි එක. 25 වෙනි එක කොහෙද තියෙන්නේ? මේකනේ. එහෙනම් මේ විදිහටම ඇඳලා ඒ ටිකක් කරන්න. right? මධ්‍යස්ථය වල පස්සේ පුළුවන් නේද? හරි. එහෙනම් ඊටු ටිකක් හොයලා දාන්න මේ ටික කලේ මුල් ඒවා ඔයගලන්ට මතක් වෙන්න. හරි. ලියාගන්න අපිට තව අර්ථ දැක්වීමක් තියෙනවා වරිත මධ්‍යන්නේ. ඉංග්‍රීසියෙන් කියනවා weighted mean කියලා. x bar w. වරිත මධ්‍යන්නේ. වරිත මේක. වරිත මධ්‍යන්නේ. හරි. මේක පැහැදිලි කරන්න ළමයි. සූත්‍රය ලියලා. ලියන්න. x1 x2 තිප්පේලියක් x1. යන දත්තයන් සඳහා w1 w2 w1 ඔයාලට එනවා බරණයන් කියලා. බරණයන් දී ඇතනම් x bar සමානයි සිග්මා i සමානයි k සිට m දක්වා wy xi බෙදීම සිග්මා wy. හරි. සාමාන්‍යයෙන් ළමයි අර සංඛ්‍යාතේම තමයි. ඇත්තට වෙන්නේ ළමයි. මේක x bar w කියන්නේ සාමාන්‍ය weighted mean කියලා. right. දැන් මේක කලාවට බලන්න තේරෙන්නේ නැහැ මේ මොකද්ද කියලා නේද? මේක සරලව පැහැදිලි කරන්න නම් ඔයාලගේ A-level විෂයන් වලින්. හරි. විනාඩිය බලන්න ළමයි. ඔයගොල්ලන්ට මෙන්න මේක පැහැදිලි කරගන්න ළමයි. මේවා පාවිච්චි කරනවා ළමයි. හොඳ තීරණ ගන්න මේවා පාවිච්චි කරනවා. මේ බලන්නකො. අපි ළමයි ඔයගොල්ලන්ගේ සංයුක්ත ගණිතය භෞතික විද්‍යාව රසායන විද්‍යාව වලට ලකුණු වෙනවනේ. තව තියෙනවා ඉංග්‍රීසි IT කියලා තියෙනවා. විෂයන් 5ක් තියෙනවනේ. එතකොට ඔයගොල්ලෝ පළවෙනිය දෙවෙනිය තෝරනකොට මේ ගන්න ලකුණු ටික හැමම අරගෙන පහෙන් බෙදලා මධ්‍යයන් අරගෙන හදන්නේ. සමහර අය ඉන්නව ළමයි මේවට ලකුණු අඩුයි මේවැ ලකුණු වැඩි. මේවා අනිවාර්ය විෂයන් නෙමෙයිනේ. එතකොට ළමයි අර පළවෙනිය තෝරනකොට අසාධාරණයක් සිද්ධ වෙනවා. ඒක නිසා ළමයි මෙයා ලකුණු 70යි 30යි 50යි මෙයා 90යි 70යි. හරිද? මෙහෙම එකතු කරලා මේක පහෙන් බෙදෙන එක හොඳ නෑ ළමයි. මොකද වැඩිපුර අපිට අමාරු මේ සබ්ජෙක්ට් තුන නේද? අනිත් එක ප්‍රධාන වෙන්නේ මෙයානේ. එතකොට මේ තුන එකතු කරලා පහෙන් බෙදන්නේ නෑ ළමයි. මම මෙයාට බරණ දෙකක් දෙනවා. මෙයාටත් බරණ දෙකයි. නැත්නම් මෙයාට බරණ 3යි, මෙයාට බරණ 2යි, මෙයාටත් 2යි. මේවට දෙන්නේ එක එක. එතකොට මධ්‍යන්නේ හොයනකොට ළමයි මේ ටික එකතු කරලා ඒ පහෙන් බෙදන්නේ නැහැ. මොකද්ද? 70 3න් වැඩි කරනවා 30
දෙකෙන් වැඩි කරනවා 50 දෙකෙන් වැඩි කරනවා මේවට දෙන්නේ එක එක. අරගෙන මේ සංඛ්‍යාවෙන් බෙදලා තමයි දෙන්නේ. දැන් මම වුණත් ළමයි පන්ති භාග ස්කෝරයක් විදිහට අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ ලකුණු දානකොට මේවට මට මතක විදිහට බරණ දෙක ගන්න තුන ගානේ තමයි දුන්නේ. තුන ගානේ දීලා අරවට එක ගානේ දීලා තමයි ගන්න. මොකද සමහර අවුරුදු වල හිටියා ළමයි මේවැ ලකුණු අඩුයි මේවැ වැඩි. නමුත් පළවෙනියා ඉන්නේ මෙයා. ඒක අසාධාරණයි. මේ වගේම තව ප්‍රායෝගික සිදුවීමක් තියෙනවා ළමයි. අපි හිතමු කොඹලා කම්පැනි එක යනවා වැඩට. ඒ කියන්නේ ඉල්ලුම් පත්‍රය දාලා ගියාම ඒක මේ ලැබ් එකේ වැඩක් ළමයි. රසායන විද්‍යාව තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ගේ A level ප්‍රතිඵල තියෙනවානේ. C B B රසායන විද්‍යාවට C මේ දෙක B. කොහොමද තියෙන්නේ ඉන්නවනේ. එතකොට ළමයි මේ හොඳ එක්කෙනෙක් තෝරගන්න ගියාම එයාගේ වැඩිපුර බලන්නේ මොනවද? රසායන විද්‍යාව පැත්ත. ඉතින් මේ දෙක අවුල් වුණොත් ඒ තෝරගන්නෙත් නෑ. පාස් වෙන්නත් එපානේ. ඒක නිසා මොකද කරන්නේ? මේකට බලන දෙනවා. ඒ කියන්නේ රසායන විද්‍යාවේ අරගෙන තියෙන ලකුණු ප්‍රමාණය C එකට මෙච්චරයි නම් ඒක 3ෙන් වැඩි කරලා ඒ විදිහට තමයි ළමයි ගන්න. ඒ කියන්නේ හොඳ ප්‍රතිඵල ගන්න ළමයි අපි බරිත මධ්‍යන්නේ පාවිච්චි කරන බරිත කියන්නේ වැඩිපුර බර ගන්නවා මේ පැත්තට. සාමාන්‍ය සිංහල තේරුම ඒකයි. හරි? මේවා ඔක්කොම ප්‍රැක්ටිකල් ළමයි. මේ සංඛ්‍යාවේ සියල්ල ප්‍රැක්ටිකල් ළමයි. දැන් මේ දවස්වල කොවිඩ් කේස් යනවනේ. ඕවට ළමයි මේවෙන් තමයි තීරණ ගන්න. හරි? සම්භාවිතාවය කියන්නේ ඔයගොල්ලන්ට දේවල්. හරිද? right. එහෙනම් මේකට මම උදාහරණයක් දෙන්නේ මේ ටික කිව්ව ඇති නේද? හරි. එහෙනම් අපි ඊට පස්සේ ළමයි විසිරීම පිළිබඳ මිනුම් මොනවාද? හරි? හරි බලගන්න. දැන් අපි කලේ මෙහෙමයි. මධ්‍යන්නේ කළා දත්ත වැල් වලට සිග්මා xi බෙදීම n. බලගන්න මේක පටල ගන්න එපා. අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති සඳහා වෙන්නේ මේක විතරයි මතක තියාගන්න. සංඛ්‍යාත ව්‍යාප්තිය frequency fi xi බෙදීම n එන්නේ සිග්මා fi. මේක විතරයි මතක තියාගන්න. සමූහිත ඒවට පන්ති ප්‍රාන්තර වලටත් එන්නේ මේකමයි. හැබැයි xi කියන්නේ පන්ති ලකුණු. හරි? ඊට පස්සේ ළමයි සුළු කිරීම අමාරු වුණොත් අපි ගත්තා මෙන්න මේ ඡේදය. xi ඍණ a බෙදීම c කියලා. එතකොට ඒකේ මධ්‍යන්නේට සූත්‍රය අපි ඔප්පු කළා. A ධන සිග්මා ui බෙදීම n වතාවක් c කියලා. xi ඍණ a බෙදීම c a සහ c නියත. සුළු කිරීමේ පහසුව තකා කැමති අධ්‍යයන ගන්න පුළුවන්. මේ තියෙන්නේ ළමයි මධ්‍යන්නය. මේ තියෙන්නේ මෙන්න මේ ඡේදනය පාවිච්චි කළාම නේ. එතකොට මේකේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියකට එන්නේ මේක fi ui බෙදීම සිග්මා fi වතාවක් c. ඔච්චරයි වෙනස් වෙන්නේ. එකයි මතක තියාගන්න. මේකයි විතරයි මතක තියාගන්න. දැන් හුඟක් අය සූත්‍ර පට්ටන්දරයක් පාඩම් කරගෙන මොනවද දාන්නේ කියලා උන් දන්නේ නැහැ. මේ ඇත්තටම ළමයි මේකට ඔප්පු කළා නම් ඇති. මැත්ස් දන්න කෙනා දන්නවා මේ සංඛ්‍යාතයෙන් වෙන්නේ මොකක්ද කියලා. මේ සුළු කිරීම සරල කරගන්න තමයි මෙයා වැඩි කරන්නේ. right? එතකොට ඕගොල්ලෝ මතක තියාගන්නේ මේකයි. මෙන්න මේ ඡේදනය පාවිච්චි කළාම මෙයයි විසර. සංඛ්‍යාත ව්‍යාප්තියක් આવුත් මේ දෙනවා ඉච්චරයි. තේරුණාද? හරි. දැන් ළමයි අපි කේන්ද්‍රීය මිනුම් ඉවරයි. දැන් අපි ගමු ලියගන්න. විසිරීම පිළිබඳ මිනුම්. විසිරීම පිළිබඳ මිනුම්. විසිරීම පිළිබඳ මිනුම්. right. දැන් බලගන්න. ඔය දත්ත ටික හරි. බලන්න ළමයි මෙන්න මේ දත්ත ටික මධ්‍යන්නේ වටා විසිරීලා තියෙන ප්‍රමාණය ගන්න තමයි අපි මේ මධ්‍යන්න අපගමනය කියන එක ගන්නෙ. වචනේම තේරුම තියෙනවා. මධ්‍යන්න අපගමනය.
මධ්‍යන්නේ වටා තියෙන අපගමනය කියන වෙනසනේ. මධ්‍යන්නේ වටා තියෙන වෙනස. මධ්‍යන්න අපගමනය කියන එක අපි පාවිච්චි කරනවා. හරි. තව දෙකක් තියෙනවා අපි ඒවා පස්සේ කතා කරමු. ලියාගන්න. එහෙනම් අපි මේක පළවෙනියට මේ කතා කරනවා දත්ත වැල් සඳහා. ලියාගන්න. දත්ත වැල් සඳහා. දත්ත වැල් සඳහා. ලියන්න. x1 x2 තිප්පේලියක් xn යන ව්‍යාප්තියේ මධ්‍යන්නේ x බානම් මධ්‍යන්නේ x බානම් මධ්‍යන්න x බානම් මධ්‍යන්න අපගමනය සමානයි සිග්මා i සමාන 1 සිට n දක්වා xi ඍණ x බාර් බෙදීම n. හැබැයි මෙන්න මේක අපිට දාන්න වෙන්නේ මාපාංකය. මේ මාපාංකය දාන්න හේතුවක් තියෙනවා කියන්නම්. මාපාංකය නැති වුණොත් ඕකයගේ බිඳු වෙනවා. හරි? එහෙනම් सिग्मा xi ऋण x बार වල මාපාංකයේ බෙදීමෙන් කියලා එන්නේ. right? ඒ කියන්නේ මොකද්ද කරන්න ඕනේ? එක් එක් අගයන් වලින් මධ්‍යන්නේ අඩු කරලා ඒකේ මාපාංකය ගන්න. මාපාංකය ගන්න හේතු උදාහරණයක් කියන්නේ. නැත්නම් ඕකෙන් ඔප්පු කරන්නත් පුළුවන්. හරි. එහෙනම් මධ්‍යන්නේ අපගමනයේ සූත්‍රයේ මේක අහලම නෑ ළමයි. නමුත් කියන්න බෑ කිසි ප්‍රශ්නයකට හරි ආයෙද කියලා. ඒක නිසා ලියාගන්න. මධ්‍යන්න අපගමනය කියන්නේ නෑ. හරි. ඔන්න සරල උදාහරණයක් කරමු. ලියාගන්න. පහත දී ඇති ව්‍යාප්තියේ මධ්‍යන්නේ සොයා පහත දී ඇති ව්‍යාප්තියේ මධ්‍යන්නේ සොයා මධ්‍යන්න අපගමනයේ සොයන්න. මධ්‍යන්නේ සොයා මධ්‍යන්න අපගමනයේ සොයන්න. හරි ටංගල හොයන්න බලන්න මධ්‍යන්නේ x බා මේ ටික ඔක්කොම එකතු කරලා සූත්‍ර ලියන්න ඕනේ. එකතු කරලා මේ පහෙන් බෙදන්න. 10යි 40යි 90යි 150යි 220යි 220යි නේද? 220 බෙදීම 5යි 4යි කීයද 44 දෙන්නේ? මේක දෙන්නේ 40යි 90යි 150යි දැන් මධ්‍යන අපගමනයේ මේ සූත්‍රය ලියන්න. මේ සූත්‍රය ලියන්න. මධ්‍යන අපගමනය. හරි. ළමයි කරන්නේ මොකක්ද දන්නවද? මෙන්න මේකෙන් ගන්න අපගමනය ගන්න 10න් 44ක් අඩු කරලා ඒකේ මාපාංකය ගන්න. 10න් 44ක් 10 අඩු කිරීම 44 ඒකේ මාපාංකය ධන 30න් 44ක් අඩු කරලා ඒකේ මාපාංකය ගන්න. ඊට පස්සේ 50න් 44ක් අඩු කරලා ඒකේ මාපාංකය ගන්න. ධන 60න් 44ක් අඩු කරලා ඒකේ මාපාංකය 70න් 44ක් අඩු කරලා ඒකේ මාපාංකය අරගෙන බෙදන්න 5යි.
දෙන්නේ ළමයි. මේ එක් අගයන් වලින් මධ්‍යයන්‍ය අඩු කරලා ඒකේ මාපාංකය ගන්න. එකතු කරා. කට්ටිය දෙන්නේ. දහයෙන් 44ක් ගියාම කීයද? ඍණ 34යි. ඒකේ මාපාංකය නේද? ඍණ 34 මාපාංකය. මෙතන 30යි. මේක 30 නේද? ඍණ 14. මාපාංකය. ධන 50න් 44ක් ගියාම ධන 6 මාපාංකය. ධන 60න් 44ක් ගියාම 16 මාපාංකය. ධන 36 Kira ini lamanya. Kira ini. Anu hai bedi mah laser में पाएं बेदान उड़ाई हटाई देखो देखेंगे निकला ना हमारे kira ini tuh 10.0 මේ පැත්ත ළමයි මේකේ මාපාංකය ගත්තේ නැත්තම් වෙන දේ තේරුණාද මේ මාපාංකය ගත්තේ නැත්තම් මෙතන ඍණ 34යි ඍණ 14යි කීයද ඍණ 48යි මේ ටික එකතු කළාම ධන 48යි බිඳුවයි කියලා එන්නේ ඒක ඕනනම් උප කරන්න පුළුවන් අපිට සූත්‍රයෙන් හරි ඒක නිසා තමයි ළමයි මාපාංකය සලකන්නේ හරි ऋण තිබ්බත් ධන තිබ්බත් ධනාගේ ගන්න. හරි. එහෙනම් මේ අසමූහිත දත්ත වැල් සඳහානේ මට කියන්නේ එහෙනම් අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියකට සූත්‍රය මොකද්ද? මේක වෙනම මොකද්ද වෙන්නේ මෙතන? fi බෙදීම සිග්මා fi කියලා ලියා ගන්න. ලියා ගන්න අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් සඳහා මධ්‍යන අපගමනය අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් සඳහා මධ්‍යන අපගමනය. දැන් අර සූත්‍රය විතරයි මතක තියාගන්න. ඕකයි fi වලින් වෙන්නේ. මේක ඉතින් එච්චර අහන්නේ නැහැ. හරිනේ? එහෙනම් සමූහිත දත්ත වලට පන්ති ප්‍රාන්තන වලට ඒත් දෙන්නේ මේකමයි. හැබැයි xi කියන්නේ මොකද්ද? පන්ති ලකුණ මධ්‍යයගේ. දැන් සමූහිත දත්ත සඳහාද මෙම සූත්‍රයේම ලැබෙන අතර සමූහිත දත්ත සඳහාද මෙම සූත්‍රයේම ලැබෙන අතර මෙහි xi යනු
පන්ති ලකුණ xi යන පන්ති ලකුණ. පන්ති ලකුණ කියන්නේ මධ්‍යයක. හරි? හරි. අපි දෙවෙනි විසිරීම පිළිබඳ විමුම තමයි විචලතාවය. ලියාගන්න. විචලතාව. ඒකට දාන්නේ ළමයි s වර්ගය. සමහර අය මෙන්න මේ සිග්මා වර්ගය කියලා දානවා. විචලතාවය s වර්ගය. හරි. ලියාගන්න. ලියාගන්න දත්ත වැල සඳහා. දත්ත වැල සඳහා විචලතාවය. දැන් x1 x2 තිප්පේලියක් xn x1 x2 තිප්පේලියක් xn යන ව්‍යාප්තියේ මධ්‍යන්නේ x බා හා විචලතාවයේ s වර්ගය නම් මධ්‍යන්නය x බා හා විචලතාවයේ s වර්ගය නම් s වර්ගය සමානයි විචලතාවය සිග්මා නිම්නයක xi ඍණ x බා වල වර්ගය ධන x1 ඍණ x භාගය වර්ගය x2 ඍණ x භාගය වර්ගය ධන xn ඍණ x භාගය වර්ගය බෙදීම n මේ එක් එක්කගෙන් මධ්‍යන්නේ අඩු කරලා වර්ග කරනවා. මේක x1 x2 xn නේද? වෙනස් වෙන්නේ x. එහෙනම් ලියනවා සිග්මා xi ඍණ x bar ගේ වර්ගය i සමාන 1 සිට n දක්වා බෙදීමෙන් කියන. හරි. මේ බලන්න i ට 1 දැම්මොත් x1 ඍණ x bar සිග්මා වලින් කියන්නේ එකතු කිරීම. i ට 2 දැම්මොත් x2 ඍණ x bar වෙනස් ශ්‍රේණි වල කියන්නේ. හරි. එහෙනම් විචලතාව ගන්න කොහමද? එක් එක් අගයෙන් මධ්‍යන්නේ අඩු කරලා වර්ග කරනවා. වර්ග කරලා එකතු කරනවා. එකතු කරලා ඒකේ මධ්‍යන්නේ සලකනවා. හරි. කෙමිස්ට්‍රි වල ඉන්නේ ඉගෙනගෙන ඇති වර්ග මධ්‍යන්න මූල ප්‍රවේගය කියලා. ෆිසික්ස් වලත් ඇති. PV සමානයි 3n1 n c වර්ග බා නේද? ඒවා මේවෙන් ඔප්පු කරන්න ළමයි ඈ. මේවෙන් ගන්න සංඛ්‍යානේ. හරි. මේක අපි උදාහරණයක් කරලා ළමයි අපි නතර කරමු. මට කියන්න ඒ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් නම් සූත්‍රය මොකක්ද? එකයි මතක තියාගන්න. අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් සිග්මා වලට පස්සේ මොකක්ද එන්නේ? fi සිග්මා fi. සමූහිත ඒවටත් එන්නේ ඒකමයි. xi කියන්නේ හැබැයි පන්ති ලකුණ. හරි. ලියාගන්න. සම්මත අපගමනය S සම්මත අපගමනය වරහන් ඇතුලේ S ලියන්න. විචලතාවයේ වර්ගමූලය සම්මත අපගමනය සම්මත අපගමනය
සම්මත අපගමනයේ සමානයි විචලතාවයේ වර්ගමූලය. එහෙනම් විචලතාවයේ හොයලා ඊට පස්සේ තමයි සම්මත අපගමනයේ හොයන්නේ. හරි. බලන්න. ඔයගොල්ලන්ගේ Z ස්කෝර් එක ගන්නකොට මෙයා ඕනේ. මධ්‍යයන්‍ය උනේ මෙයා ඕනේ. හරි. ඔය පෙන්නන්න පුළුවන් දැන් ඔය උගක් අය කියනවා කෙමිස්ට්‍රි වලට තමයි Z එක වැඩි වෙන්නේ. අනම්මනම් මේ බහුභූත කියනවා. ඒක පැහැදිලි කරගමු මොකද වෙන්නේ කියලා. හරි. මේ පැත්ත ළමයි අපිට විචලතාවය නෙමෙයි අපි පාවිච්චි කරන්නේ සම්මත අපගමනය. හේතුව කියන්න පුළුවන්ද? ඇයි විචලතාවය ගන්න නැතුව සම්මත අපගමනය ගන්න කියලා? ඒකට හේතුවක් තියෙනවා ළමයි. අපි කියමුකෝ මේ x වලට එන්නේ දුර කියලා කිලෝමීටර. එතකොට ළමයි මධ්‍යයන්යට එන්නේ කිලෝමීටර වලින් නේද? විචලතාවය આવුත් මොකක්ද ඒක? වර්ග කරනවා නේද? වර්ග කළාම මොකක්ද එන්නේ? කිලෝමීටර වර්ගය. නමුත් අපිට ඒකකයේ ඕනේ ළමයි මූලික දත්ත ස්වරූපය. මොකද ඒකේ වෙනසනේ කතා කරන්නේ. දුරේ වර්ගයක් නෙමෙයි දුර ගැන. ඒක නිසා තමයි අපි ගන්නෙ මොකක්ද? සම්මත අපගමනය. මොකද වර්ගමූලය ගත්ත ගමන් ආයෙ එන්නේ දුරේ ඒක තමයි එන්නේ. ඒක නිසා තමයි අපි සම්මත අපගමනය ගන්නෙ ඒකයි. ඊට කලින් විචලතාවය අපි හොයලා ඉන්න ඕනේ. හරි? සරල ගානක් අපි කරලා අද නවත්තමු. ලියාගන්න. පහත දී ඇති ව්‍යාප්තියේ මධ්‍යයන්‍ය විචලතාවය සම්මත අපගමනය සොයන්න. පහත දී ඇති ව්‍යාප්තියේ මධ්‍යයන්‍ය විචලතාවය සහ සම්මත අපගමනය සොයන්න. හැමතිස්සෙම මූලිකම සූත්‍රය විතරයි මතක තියාගන්න. හරි? මේක ලියන්න. x බාර් වෙන කොටක් ගන්න. කියන x බාර් මේ ටික ඔක්කොම එකතු කරලා පහෙන් බෙදන්න. 30යි 60යි 100යි 150යි. 150 බෙදීම 5යි. ඒ කියන්නේ 30යි. හරි. එහෙනම් ලියන්න විචලතාවයේ සූත්‍රය. සිග්මා xi ඍණ x බාර් වල වර්ග බෙදීමෙන් මේ xi කියන්නේ මෙයා x1 x2 x3 x4 x5. එහෙනම් මෙයාගෙන් x බාර් අඩු කරලා වර්ග කරන්න. 10න් අඩු කරන්න x බාර්. ඒ කියන්නේ 10න් 30ක් අඩු කරලා ඒක වර්ග කරන්න. ධන 20න් 30ක් අඩු කරලා වර්ග කරනවා. 30න් 30ක් අඩු කරලා වර්ග කරනවා. එකතු කිරීම. 40න් 30ක් අඩු කරලා වර්ග කරනවා. 50න් 30ක් අඩු කරලා වර්ග කරනවා. ඕක බෙදනවා. 5යි තියෙන දත්ත 5. දහයෙන් 30ක් ගියාම ඍණ 20යි. ඍණ 20 වර්ගය 400යි. 20න් 30ක් ගියාම ඍණ 10යි. ඍණ 10 වර්ගය 100යි. බිඳුවේ වර්ගය බිඳුවයි. 40න් 30ක් ගියාම ධන 10යි. 100යි. 400යි. බෙදීම 5යි. සුළු කළාම එනවා 400යි 500යි 1000යි. 1000 පහෙන් බෙදුවම කීයද? 200යි. මේ විචලතාවය S වර්ගය එන සම්මත අපගමනය හොයන්න. 200 මූලය. කීයද? 5යි මූල 2යි. නේ? sorry 10යි මූල 2යි. S කියලා කියන්නේ 200 වර්ගමූලය.
S කියලා කියන්නේ 200 වර්ගමූලය. S කියලා කියන්නේ 200 වර්ගමූලය. මේක 100 වරක් දෙක මොන වර්ගෙද? අකිලකරණය කියලා ඉගෙනගෙන ඇති නේ. හරි. 100 වරක් දෙක 100 වර්ගමූලය 10යි මුල 2යි. හරිද? right. එහෙනම් ළමයි අපි ඊටු ටික පස්සේ කරමු. එහෙනම් ඔය ටික ලියලා නෝට් එක ඔක්කොම සම්පූර්ණ කරගන්න. හරි. එහෙනම් ඊළඟ